හොඳයි පුතේ අපි ආරම්භ කරමු හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද දවසේදී ඔයාලා අපේ ගණිතය පන්තියත් එක්ක එකතු වෙලා තවත් අලුත් සහ සුවිශේෂී පාඩමක් ඉගෙන ගන්නයි මේ සූදානම් වෙලා ඉන්නේ. අද දවසේ ඔයාලා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීඝ්‍රතාවය කියන පාඩම. ඉතින් මේක අද මහා ලොකු වෙලාවක් කතා කරන්න අවශ්‍ය වෙන මාතෘකාවක් නෙමෙයි. නමුත් පාඩම අවශ්‍ය නැහැ කියන එකවත් ඒකේ අදහස පාඩම වැදගත් නැහැ කියන එකවත් නෙමෙයි. මොකද මේ පාඩම වැදගත් වෙන සුවිශේෂී වෙන පාඩමක්. ඒකයි මම මේක අද දවසේ ඔයාලට මේ විදිහට සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒකට හේතුව සමහර අවුරුදු වල ව්‍යුහගත රචනා ප්‍රශ්න පහෙන් පූර්තේක පරිමිතිය කොටස අයින් කරලා දුර කාල ප්‍රස්තාර පාඩමින් ව්‍යුහගත රචනා ප්‍රශ්න පහට ගානක් දාන්න. එහෙම මේ අවසන් අවුරුදු කිහිපෙම සිද්ධ වුණා. දුර කාල ප්‍රස්තාර වල විභාගෙට සාමාන්‍ය පෙළ විභාගෙට ප්‍රශ්නයක් ලකුණු 10ක ප්‍රශ්නයක් ආවා. මොකද යාළුවට දාන්න ඔප්ෂන් 6ක් තියෙනවා. ඒවා අතර කුලක සම්භාවිතාව, සංඛ්‍යානය, එතනින් ගියාම වෘත්තයක පරිධිය පරිමිතිය, වාග, ඊට පස්සේ ප්‍රතිශත, ඊට පස්සේ තමයි දුර කාල ප්‍රස්තාර තියෙන අක්ෂර මේ පොයින්ට් 6 තියෙන්නේ. ඔය 6න් 5ක් තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට දානවා කියලා චක්‍රලේඛනයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ විභාගෙට පේපර් එකක් ආවට ගියාට හදන්නේ නෑ පුතේ. ඒවා හදන විදිහක් තියෙනවා. කෙටි ප්‍රශ්න 25 පවා ෂෙඩියුල් කරලා තියෙනවා. අනිවාර්යෙන් ජාතිය ප්‍රශ්න 8ක් අන්තර්ගත වෙන්න ඕනේ. බීජගණිතයෙන් ගණන් 4ක් අන්තර්ගත වෙන්න ඕනේ. කුලක වලින් සම්භාවිතාවෙන් ප්‍රශ්න 2ක් තියෙන්න ඕනේ. ප්‍රතිශත ඒ විදිහට ඒ ප්‍රශ්න 25 පවා චක්‍රලේඛන ගත කරලා තියෙනවා. මේ පේපර් එකේ මෙන්න මේ විදිහට ප්‍රශ්න තියෙන්න ඕනේ කියලා. එතකොට අපිට සාමාන්‍ය පෙළ විභාග වල දැකලා ඇති සමහර අවුරුදු වල නැවත විභාගය පවත්වනවා. නැත්නම් සමහර අවුරුදු වල විභාගයේ ප්‍රශ්න පත්‍රය සඳහා ඇපිල් එකක් දානවා. එහෙම නැත්නම් මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නඩු දානවා. එහෙම අයිතියක් අපිට තියෙනවා. ඇයි වෙනම චක්‍රලේඛන ගත කරලා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පැවැත්වෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා නීතිමය රාමුවක් සකස් කරලා තියෙනවා. ඒ රාමුවෙන් පිට කිසිම හේතුවක් නිසා ගණිතයේ ප්‍රශ්න පත්‍රය ලබා දෙන්න බෑ. ඒක ඔයාලා දන්නේ නැති කතන්දරයක්. ඒකින්දයි එන්න ඒ ස්ට්‍රක්චර් එක අධ්‍යයනය කරලා ඒ අනුව පුතේ පන්ති ඇතුලේ මම තරම් ඉගෙනීම සිදු කරා. ඊට පහසුවෙන් ඒ අනුව ගණිතීය ප්‍රශ්න පත්‍රයේදී මොන තැන් වලින්ද ප්‍රශ්න එන්නේ කියන එක හරි අවබෝධයකින් උගන්වනවා අපේ පන්තිය. අන්න ඒ ගණිතීය ප්‍රශ්න පත්‍රයේ තුල ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට දාන්න තේමා 6ක් තියෙනවා. හැබැයි මේ තේමා 6න් විභාගයට දාන්න තේමා 5යි. අපි හයිලයිට් කරගෙන ඉගෙන ගන්නේ භාග ගැන, ප්‍රතිශත ගැන, වෘත්තයක පරිධිය ගැන, එතනින් ගියාම කුලක සම්භාවිතාව ගැන, දත්ත නිරූපණය ගැන විතරයි. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඇතුලේ තව තේමාවක් තියෙනවා ශීඝ්‍රතාවය කියලා. එන්න ඒ තේමාව ගැන තමයි අපි අද දවසේදී සාකච්ඡා කිරීම කරන්නේ. මොකද යාලට ඕන වෙලාවක ඒ තේමාව ඇදලා විභාගෙට දාන්න පුළුවන් දාලා තියෙනවා. පාස් පේපර් දැක්කනම් ඔයාලට ඒක බලා ගන්න. අන්නේ තේමාව අද දවසේ සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ මාතෘකාව ලියාගමු. මම පාඩමේ වැදගත්කම මුලින්ම කියලා දුන්නේ. මාතෘකාව ලියාගමු. ශීඝ්‍රතාවය. හොඳයි පුතේ. මොකක්ද මේ ශීඝ්‍රතාවය? ශීඝ්‍රතාවයක් කියන්නේ යම් එක තප්පරයක් තුළ යම් සිදුවීමක් සිදුවන වාර ගණන අපි කියනවා ශීඝ්‍රතාවය කියලා. එක තප්පරයක් තුළ යම් සිදුවීමක් සිදුවන වාර ගණන ශීඝ්‍රතාවය කියලා. ඒ සිදුවීම වේගය වෙන්න පුළුවන්. ඒ සිදුවීම ජලය ගලාගෙන යන ප්‍රමාණය, ද්‍රව ප්‍රමාණය වෙන්න පුළුවන්. විවිධ ආකාරයට ඒක අර්ථ දැක්වීම් තියෙනවා. හැබැයි මේ ශීඝ්‍රතාවය කියලා පාඩමේදී ඉගෙන ගන්න එක තප්පරයක් තුළ යම් සිදුවීමක් සිදුවන වාර ගණන. දැන් උදාහරණයක් විදිහට මම අප්පුඩි ගහගෙන යනවා මෙන්න මේ.
එතකොට ඒ අප්පුඩි ගහනකොට එක තප්පරයකදී මම ගහන අප්පුඩි ප්‍රමාණයට අපි කියනවා අප්පුඩි ගැසීමේ ශීඝ්‍රතාවය. තව ගත්තොත් එහෙම මම මෙහෙම උඩ පයින්නවා. උඩ පයින්නකොට එක තප්පරයක් තුළ මම උඩ පයින්න වාර ගන්නට කියනවා උඩ පැනීමේ ශීඝ්‍රතාවය. අපි තව කොහොමද රෝදයක් කැරකෙනවා. මම කැරකෙනවා රෝදයක්. ඒතර රෝදේ කැරකෙනවා එක තප්පරයක් තුළ රෝදේ කැරකෙන වාර ගන්නට අපි කියනවා රෝදේ කැරකීමේ ශීඝ්‍රතාවය. දැන් ඔයාලට පැහැදිලි ඇති. ශීඝ්‍රතාවය කියන්නේ එනයි යම් සිදුවීමක් එක තත්පරයකදී සිදුවන වාර ගන්න අපි හඳුන්වනවා ශීඝ්‍රතාවය කියලා. ඔන්න ඔය ශීඝ්‍රතාවය අපි වර්ග කිහිපයක් අරගෙන සාකච්ඡා කරනවා. මුලින්ම වේගය ගැන කතා කරනවා. ප්‍රවේගය නෑ, විස්ථාපනය නෑ. ඒවා විද්‍යාවේදී අපිට මේ පාඩමේදී තියෙන්නේ වේගය ගැන විතරයි. ඒ කියන්නේ දුර කාල ප්‍රස්ථාර ගැන විතරක් යම් තාක් දුරකට සාකච්ඡා කිරීම සිදු කරන්න තියෙනවා විද්‍යාවේ තරම් ගැඹුරට කතා කරන්න නැති වුණාට දුර කාල ප්‍රස්ථාර ගැන කතා කරනවා. ඊට පස්සේ පුතේ ද්‍රව ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය. ද්‍රවයක් ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය. ඒකක පරිවර්තන. ඔන්න ඔය දේවල් ටිකක් තමයි සාකච්ඡා කිරීමේදී මම හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මට්ටමට මේ සාකච්ඡා කිරීම අද දවස් සිදු කරනවා. මම හිතනවා ආයි ජීවිතේ උන්ට මමතක නොවන විදිහට ශීඝ්‍රතාව පාඩම අද දවසේදී ඔයාලා ගොඩ දාගන්න. හොඳේ? right. පියාගමු. ඉස්සල්ලාම අපි ඉගෙන ගන්න යන්නේ වේගය. අනුමාත්‍රකාව ලියා ගන්න වේගය. වේගය කියන්නේ යම් වස්තුවක් ගෙවා ගිය දුර ප්‍රමාණය බෙදනවා ඒකට ගත වෙච්ච කාලය. මම මේකට අදාළ සම්මත ඒකක සඳහන් කරොත් දුර මැනීමට භාවිතා කරන සම්මත ඒකකය මීටර්, කාලය මනින්න භාවිතා කරන සම්මත ඒකකය තත්පර. ඒකින්ද අපි අර්ථ දක්වනවා වේගය මනින සම්මත ඒකකය ms වෙන එක විදිහට ඒකේ සිංහල අර්ථය නම් තත්පරයට මීටර්. right. ඊට අමතරව මෙන්න මේ ඒකකයේ ප්‍රසිද්ධියේ භාවිතා කරන වැඩි වශයෙන් අපිට මේක දකින්න සම්මත ඒකකයේ වුණාට වේගයේ ප්‍රවේගයේ මනින සම්මත ඒකකයේ තප්පරයට මීටර වුණාට අපිට විදිනා ජීවිතයේ ඇහැට දකින්න පෙනෙන්න ලැබෙන හැම තැනකම තියෙන්නේ මෙන්න මේ ඒකකයේ තමයි වේගය වෙනලා. ඒ පාරේ ගමන් කරනකොට එහෙම උපරිම වේගය මෙන්න මෙච්චරයි කියලා මෙන්න මේ ඒකකයෙන් තමයි කියන්නේ. මේකට කියනවා පැයට කිලෝමීටර කියලා. පැයට කිලෝමීටර. මේක තමයි අපිට ප්‍රසිද්ධියේ භාවිතා කරන වැඩිපුරම භාවිතා කරන ඒකකය. හැබැයි ඉතින් මෙයා තමයි අන්තර්ජාතික සම්මත ඒකක. නමුත් ප්‍රායෝගික ජීවිතයේදී වැදගත්ම වෙන ඒකකය තමයි පැයට කිලෝමීටර කියන. කොයි වේග සීමාවල් එහෙම ගහලා තියෙන. ත්‍රිවිල් එකට පැයට කිලෝමීටර 40යි. කාර් එකට නෙමෙයි වෑන් එකට බස් එකට 60යි. කාර් එකට 70යි. එහෙම කියලා ගහලා තියෙනවා සමහර පුවරුවල පාරේ යනකොට ඔන්න මේ විදිහට ගහලා තියෙනවා. මෙන්න මෙහෙම ගහලා තියෙනවා. මේක ඇදලා කාර් එකක් උපලංගින්න බෑ. කොහොම ගහලා තියෙනවා. බෝඩ් දැකලා ඇති. ඉතින් ඒව පැයට කිලෝමීටර වලින් තමයි ඒකේ වේගය සඳහන් කරලා තියෙන්නේ. පුතේ එතකොට වේගය ගැන තමයි අපි අද දවස් ඉස්සලාම සාකච්ඡා කිරීම සිදු කරන්න යන්නේ. වේගය කියලා කියන්නේ යම් වස්තුවක් එක තත්පරයක් තුළ ගමන් කරන දුර අපි හඳුන්වනවා වේගය කියලා. අපි ඉස්සලාම අර්ථ දෙකකින් ලියාගමු. ලියන්න යම් වස්තුවක් ඒ වස්තුව චලනය වෙනවා හොඳේ. ආයි ඒක චලනය වෙන වස්තුවක් කියලා කියන්න ඕනේ නෑනේ. යම් වස්තුවක් එක් තත්පරයක් තුළ
ය වස්තුවක් එක් තත්පරයක් තුළ ගමන් කළ දුර ප්‍රමාණය වේගය ලෙස හඳුන්වයි. ගමන් කළ දුර ප්‍රමාණය වේගය ලෙස හඳුන්වයි. right. ඔය බෝඩ් එකේ තියෙන ටික ලියා ගන්න. වේගය සමානයි ගෙවා ගිය දුර බෙදීම ගත වූ කාලය. ඊට පස්සේ වේගය මයින්නේ තත්පරයට මීටර වලින් අමතර ඒකක ලියා ගන්න පැයට කිලෝමීටර. හොඳයි මම හිතනවා ලියා ගන්න වෙලාව ප්‍රමාණවත් කියලා. මම මේකට සරල උදාහරණයක් ගත්තොත් වේගය සඳහා ලියා ගන්න මෙන්න මෙහෙම මේ පොඩි දෙයක් මේක ලොකුට හදන්න නැහැ. මේකේ තියෙන අපි ඉස්ලාම් ඒකක පරිවර්තන ගැන තමයි ඉස්ලාම් ඉගෙන ගන්න තියෙන්නේ. හරි ඒක මම කියලා දෙන්නම් ලස්සනට. උදාහරණයක් ලියා ගන්න මේ වේගය වෙන එකට හාවෙක් තත්පර 10ක් තුල තත්පර 10ක් තුල මීටර් 200ක දුරක් දිව යයි. හාවෙක් තත්පර 10ක් තුල මීටර් 200ක දුරක් දුව යයි. හාවෙක් තත්පර 10ක් තුල මීටර් 200ක දුරක් දුව යයි. හාවාගේ වේගය සොයන්න. හාවාගේ වේගය සොයන්න. හාවෙක් තත්පර 10ක් තුල මීටර් 200ක දුරක් දිව යයි. හාවාගේ වේගය සොයන්න. ඉතින් දන්නවනේ වේගය සමානයි දුර කෙටිලේ නෙමෙයි බෙදීම කාලය. හාවා ගමන් කරපු දුර මීටර් 200යි. ඒකට ගත වෙච්ච කාලය තත්පර 10යි. 10න් බෙදුවාම ඔන්න දින උත්තරේ 210න් බෙදුවාම අපිට එනවා 210 තත්පරයට මීටර් 20යි කියලා. 210න් බෙදුවාම උත්තරේ 20යි තත්පරයට මීටර් 20යි.
හොඳයි. දැන් ඉතින් ඔය ටික තමයි මේ වේගයත් එක්ක තියෙන දුර බෙදන්න කාලේ. ඕක ඉතින් රිපීට් කරගන්න දෙයක් නෑ අපේ මේ අත්‍යවශ්‍යම කතන්දර ටික යමු. ඒකක පරිවර්තනය කරන්න අපිට ඉතා අවශ්‍ය වෙනවා. ඒකක පරිවර්තනය ඉතා අවශ්‍ය වෙනවා අපිට මෙතනින් ඉස්සරහට මේකේ තියෙන ගණනය කිරීම යම් කිසි සුළු කිරීම සිද්ධ කිරීම සඳහා. ඒකෙන් අපි මුලින්ම ඉගෙන ගන්නවා පැයට කිලෝමීටර වලින් දීලා තියෙන ඒකකයක්. තත්තරයට මීටර බවට පත් කරන්න. එයාට මාතෘකාව. පැයට කිලෝමීටර වලින් දී ඇති වේගය තත්පරයට මීටර බවට පත් කිරීම. ඉතා වැදගත් වෙනවා. හොඳයි මම මේ පාඩමේ උගන්වන්නේ මේකෙන් ප්‍රශ්න අහන පොයින්ට් ටික. මම කියවනේ මේක සම්පූර්ණ මේවෙන් මොන තැන් වලින්ද ප්‍රශ්නේ එන්නේ කියන එක තේරුම් අරගෙන ඒ අවශ්‍ය පොයින්ට් ටිකයි උගන්වන්නේ. පොයින්ට් එකට ඉගෙනුවාම අපිටත් පොයින්ට් එකට ලකුණු ටික ගන්න පුළුවන්. ඒ ආවට ගියට නෙමෙයි පාඩම උගන්වන්නේ. ඒකත් මතක තියාගන්න ඈ. පැයට කිලෝමීටර වලින් දී ඇති ඒකකයක් නැත්නම් දී ඇති වේගයක් තත්පරයට මීටර බවට පත් කරන එක තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. kmh ඍණ එකෙන් දීලා තියෙන ඒකකයක් ms ඍණ එක බවට පත් කිරීම. දැන් ඔයාලා මේවට තේරුම් ගන්නවනේ. km කියලා කියන්නේ කිලෝමීටර. පැයට කියන එක තමයි h අකුරෙන් සංකේතවත් කරන්නේ. ඍණ එක කියන්නේ පැයට කියන එක. කියන්නේ hours-නේ. ඒ කියන්නේ h අකුර දාලා තියෙන එක පැයට කිලෝමීටර. මේක s කියන්නේ තත්පර. ඍණ එක දැම්මම තත්පරයට වෙනවා. m අකුරෙන් නිරූපණය කරන්නේ මීටර කියන එක. ඒක තමයි මේක කියවන්නේ තත්පරයට මීටර. තත්පරයට මීටර කියලා කියවන්නේ එහෙම. right. අපි මුලින්ම බලමු මෙන්න මේ වගේ එකක්. පැයට කිලෝමීටර් 18යි. පැයට කිලෝමීටර් 18ක කියන එකකය මට කියනවා පරිවර්තනය කරන්න කියලා තත්පරයට මීටර් බවට. ඔන්න බලන්න වැඩි. ඒකකය පැයට කිලෝමීටර් පරිවර්තනය කරන්න ඕනේ තත්පරයට මීටර් බවට. පුතේ මේ ඒකකය හිතන්නකෝ යම් වස්තුවක් වාහනයක් පැයට කිලෝමීටර් 18ක වේගෙන් යනවා. පැයට කිලෝමීටර් 18ක වේගෙන් යනවා. මට දැන් ඕක පරිවර්තනය කරන්න කියනවා පැයට කිලෝමීටර් බවට. sorry තත්පරයට මීටර බවට. දැන් මේ වාහනේ පැයට කිලෝමීටර් 18ක වේගයෙන් තමයි යන්නේ. ඒකේ තේරුම මේ වාහනය පැයකදී කිලෝමීටර් 18ක් යනවා කියන්නේ. පැයට කිලෝමීටර් 18යි කියන එකේ තේරුම පුතේ පැයකදී එක පැයකදී කිලෝමීටර් 18ක් යනවා. අපිට මේක පරිවර්තනය කරන්න කියන්නේ තත්පරයට මීටර බවට. ඒ කියන්නේ පැයකදී කිලෝමීටර් 18ක් යන වාහනේ තත්පරයකදී කීයක් යනවද කියන එක තමයි මේ පැයට කිලෝමීටර් තත්පරයට මීටර බවට පත් කරනවා කියන එකේ හරි තේරුම. අපි ඒක කරන විදිය බලමු. මෙන්න මෙහෙමයි වැඩි. මම මේ ඒකකේ මෙහෙම ලියා ගන්නවා. පැයට කිලෝමීටර් 18නේ. මම මේක මෙහෙම ලියනවා. වැරදි නෑනේ. ඔන්න ඔහම ලියනවා. ඕක තමයි මෙතන ඉන්නේ. පැයකට කිලෝමීටර් 18. යා තමයි මේ ඉන්නේ. මේකම තමයි මේ වෙනත් විදිහකට ලියලා තිබ්බේ. දර්ශක පාඩම ගැන හරියට තේරුම් අරගන්න ළමයට උනත් මේක තේරුම් ගන්න පුළුවන් මේ ඍණ දර්ශකයක් තියෙන ඍණ දර්ශකයේ ධන දර්ශකයේ බවට පත් කරන ඉරින් යටට යවනවා කියන්නේ. ඒක තමයි මෙතන සිද්ධ කරලා තියෙන්නේ. කිලෝමීටර එහෙමම තියලා මේ ඍණ එක පල්ලෙහාට යනවා. එයි. පැයට කිලෝමීටරනේ මෙතන තියෙන්නේ. එහෙනම් ඒක මේ විදිහට ලියුවනේ. පැයට උඩින් කිලෝමීටර. එහෙනම් මේ වාහනේ ගමන් කරලා තියෙන්නේ පැයකදී කිලෝමීටර 18. දැන් පරිවර්තනය කරන්න කියන්නේ මොනවා බවටද? තත්පරයට මීටර බවට. තත්පරයට මීටර. එතකොට මේ කිලෝමීටර කියන ඒකකය මීටර බවටත් පැය කියන ඒකකය තත්පර බවටත් පරිවර්තනය විය යුතුයි. ඒක තේරෙනවද? මෙතන තියෙන්නේ පැයට කිලෝමීටර වලින් අපිට මේක හරවන්න ඕනේ තත්පරයට මීටර බවට. එතරම්දී එතකොට මෙතනදී දිගමනලා තියෙන්නේ කිලෝමීටර වලින් කාලය මනලා තියෙන්නේ පැය වලින්. අපිට පරිවර්තනය කරන්න කියන්නේ තත්පරයට මීටර වලටනේ. එහෙනම් මේ කිලෝමීටර වලින් දක්වලා තියෙන දිග දුර මීටර බවට පරිවර්තනය වෙන්න ඕනේ
පැය වලින් මැනලා තියෙන කාලය තත්පර බවට පරිවර්තනය වෙන්නත් ඕන. බලමු මේක කරන විදිය ඔන්න. 18 වැඩි කිරීම මේ කිලෝමීටර් මීටර් කරන්න පුතේ ඔයාලා දන්නවා 1000න් වැඩි කරන්න ඕන. ඔන්න කිලෝමීටර් මීටර් කරන්න 1000න් වැඩි කරන්න ඕන. බෙදීම මේ පැය තියෙනවනේ. පැය තත්පර කරන්න 3600න් වැඩි කරන්න ඕන. පැය තත්පර කරන්න කීයෙන් වැඩි කරන්න ඕන? 3600න්. මතක තියාගන්න. පැයකට තත්පර 3600ක් තියෙනවා. ඒ දන්නවද? පැයට විනාඩි 60යිනේ. එක විනාඩියට තත්පර 60ක් තියෙනවා. පැයකට මම එකක් දීලා පෙන්නන්න මේ ස්ටෙප් එකේ ඉඳන් මේ ඔක්කොම ලියන්නේ. එක පැයකට මිනිත්තු 60යි. හරිද? එක මිනිත්තුවකට තත්පර 60ක් තියෙනවා. එතකොට මේ පැය ඇතුළේදී තත්පරේ ඒවා දැන් මිනිත්තුවක් කියන්නේ තත්පර 60ක් ලෝනේ. ඒතර පැයක් කියන්නේ තත්පරේ ඒවා 60 ඒවා 60ක්. ඇයි? පැය ඇතුළට විනාඩි 60ක් තියෙන එක විනාඩියකට විනාඩියක් ඇතුළේ තත්පර 60ක් තියෙනවා. එහෙනම් පැය කියන්නේ තත්පර ඒවා 60 ඒවා 60ක්. 60 ඒවා 60ක් කියන්නේ 3600. ඒකෙන් අපි කෙටියෙන් මතක තියාගන්නවා පැය තත්පර බවට පත් කරන්න 3600 වැඩි කරනවා. ඔන්න ඔය ඒකක පරිවර්තනය සිද්ධ කරා නම් අපිට ඉතා පහසුවෙන් පැයට කිලෝමීටර වලින් කියලා තියෙන එකකය තත්පරයට මීටර බවට පරිවර්තනය වේවි. බලන්න සිද්ධ වෙන දේ. දැන් පැය කිලෝමීටර මීටර කරන 1000න් වැඩි කරා පැය තත්පර කරන 3600න් වැඩි කරා. ඔන්න සුබිය තමයි බලන්න. මේ 8.2කට උඩ 0.2ක පුතේ ලස්සනට කැපෙනවා. ඊට පස්සේ මේ උඩ ඉන්න 18 තියෙනව නේද? ඒ උඩ ඉන්න 18ට 18 ගොඩවල් 1යි. යට ඉන්න 36ට 18 ගොඩවල් 2යි කියලා කැපෙනවා. හරිද? ආයි උඩ ඉතුරු වුණා නේද 10ක්. මේ පේනවද? උඩ ඉන්නවා 10ක්. යට ඉන්නේ කීයද? 2යි. එතකොට එහෙනම් උඩින් 10යි යටින් 2යි. 10 දෙකෙන් බෙදුවම උත්තරේ කීයද? 5යි කියලා. M S ඍණ 1. ඔන්න තියෙනවා. එහෙනම් පුතේ තත්පර පැයට කිලෝමීටර් 18යි කියන ඒකකය ඔන්න මේ ආකාරයට තත්පරයට මීටර් බවට පරිවර්තනය කරා. මට එනවා තත්පරයට මීටර් 5යි කියලා. ඒ කියන්නේ එක පැයකදී කිලෝමීටර් 18ක් ගමන් කරන වාහනය එක තත්පරයකදී මීටර් 5ක දුරක් ගමන් කරනවා. මෙන්න අපි ඒක හොයාගත්තා. මෙන්න අපි ඒක පරිවර්තනය කරගත්තා. මතක තියාගන්න කෙටිම ක්‍රමය පැයට කිලෝමීටර් වලින් දීලා තියෙන ඒකකයක් තත්පරයට මීටර් බවට පත් කරන්න වුණොත් අපි මොකද දන්නවද කරන්නේ? උඩ 1000න් වැඩි කරලා යට 3600න් බෙදනවා. මොකද්ද? උඩ 1000න් වැඩි කරලා යට 3600න් බෙදනවා. මොකද්ද? උඩ 1000න් වැඩි කරලා යට 3600න් බෙදනවා. එහෙම දාලා සුළු කරාම උත්තරේ මට එනවා තත්පරයට මීටර් 5යි කියලා. එහෙනම් පැයකට කිලෝමීටර් 18ක් යන වාහනේ මේම කරන තත්පරයට මීටර් 5ක් ගමන්. ඔන්න තියෙනවා පළවෙනි උදාහරණය. අපි ගොඩක් හදනවා මේක තේරුම් ගන්නකම් කියලා දෙනවා. තියාගන්න ඉස්සෙල්ලා මේ උදාහරණය.
හරි අපි යනවා ඊළඟ උදාහරණයට අපි බලමු එකක් පැයට කිලෝමීටර් 18ක වේගයෙන් අපි හැදුවේ බලමු පැයට කිලෝමීටර් 36ක වේගයෙන් ගමන් කරන වාහනයක් පැයට කිලෝමීටර් 36ක වේගයෙන් හොඳේ ගමන් කරන වාහනයක ඒකක පරිවර්තනය දාන්න මේක තත්පරයට මීටර වලින් හරවන්න කියනවා පැයට කිලෝමීටර් 36ක වේගයෙන් යන වාහනය මේ වේගය තත්පරයට මීටර බවට පත් කරනවා රයිට් මම මේක මෙහෙම ලියනවා මෙහෙම ලියාගෙන කරන්න වරදින්නේ නැහැ මොකද්ද මේ වාහනේ ගිහිල්ලා තියෙන්නේ කිලෝමීටර් 36ක් පැයකට පැයකදී කිලෝමීටර් 36ක් ගිහිල්ලා තියෙනවා දැන් මම මොකද කරන්නේ කිලෝමීටර මීටර කරනවා කිලෝමීටර මීටර කරන්න 1000න් වැඩි කරන්න ඕනේ උඩ 1000න් වැඩි කරනවා බෙදීම පැය තප්පර කරන්න මොකද කරන්නේ යට 3600 බෙදනවා උඩ 1000න් වැඩි කරලා යට 3600 බෙදනවා මේ බලන්න සුළු වෙන විදිය මේ බිංදු දෙකට උඩ බිංදු දෙක ලස්සනට කැපෙනවා මේ 36ට 36 එකයි යට 36ට 36 එකයි අවසානයේ මේ අත් කැපුණා මේ අත් කැපුණා මේ ඔක්කොම කැපුණා ඉතුරු වෙලා තියෙන්නේ මේ 10 විතරයි නේද ආන්නේ නම් උත්තරය 10යි ms ඍණ 1 ඔන්න තියෙනවා එහෙනම් පුතේ පැයට කිලෝමීටර් 36ක වේගයෙන් ගමන් කරන වාහනය තත්පරයකදී ගමන් කරන දුර තත්පරයට මීටර 10යි පැයට කිලෝමීටර් 36 කියන එක තත්පරයට මීටර බවට පත් කරාම තත්පරයට මීටර 10යි කියලා මට ලැබෙනවා. හොඳින් බලන්න ලියන්න යන්න එපා. හොඳින් බලාගෙන ඉන්න පළවෙනි ඊයේ පාඩ එක හොඳට ඉගෙන ගන්න. මේක විද්‍යාවේදී සමහර තැන් වලදී ඔයාලට උදව් වෙයි. ඊළඟට අපි බලමු 45 ඒකට කැපෙන මේ විදිහට ලස්සන දෙන උත්තරයක් ගන්නත් එපා ඒකයි. 45 5යි 6යි වැඩි කරලා 4යි ඔව්. අපි ගමු මෙන්න මෙහෙම. පැයට කිලෝමීටර් 45ක වේගයෙන් යන වාහනය. පැයට කිලෝමීටර් 45යි. අපි බලමු මේ වාහනේ තප්පරයට මීටර බවට පත් කරාම. මම මේක ලියනවා පැයට කිලෝමීටර් 45 වෙන්න. කිලෝමීටර් 45 පැයට. right. දැන් මොකද කරන්නේ මේ කිලෝමීටර මීටර බවට පත් කරන්න 45 උඩ වැඩි කරනවා 1000න් කිලෝමීටර මීටර කරන්න 1000න් වැඩි කරා. බෙදීම යට පැය වැඩි කරනවා 3600න් තප්පර බවට පත් කරන්න. ඔන්න දැන් සුළු වෙනවා මේ බලන්න. මේ උඩ බිංදු දෙකට යට බිංදු දෙක කැපෙනවා පුතේ. 45යි 36යි බෙදනවා පුතේ 9න්. ඒක කොහොමද දන්නවද? 36ට 9ව 4යි. 45ට 9ව 5යි. දැකලා. දැන් අවසානයේ මේ 5 වැඩි කරන 10න් බෙදන්න 4යි. 5 වරක් 10යි 50යි. 50 4න් බෙදන්නකො. 50 දෙකෙන් බෙදුවාම නම් 25යි. යාවත් දෙකෙන් බෙදුවාම 12.5. ඔන්න තියෙනවා. ඕන. ඉතින් ලස්සනයි. ඔන්න තියෙනවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 45ක වේගයෙන් යන වාහනය පැයට කිලෝමීටර් 45 කියන එක තත්පරයට මීටර බවට පත් කරාම තත්පරයට මීටර 12.5යි. තත්පරයට මීටර 12.5යි. උඩට මේක පුරුදු වෙන්න ඕනේ. හොඳේ මේක තරම් තියෙනවා. ඊළඟට අපි ගමු පැයට කිලෝමීටර් 54යි. මේක පරිවර්තනය කරමු තප්පරයට මීටර බවට. ඔන්න බලන්න. මම මේක මෙහෙම ලියනවා. 54යි කිලෝමීටර් පැයකට. ඊට පස්සේ කිලෝමීටර් මීටර කරනවා 54 උඩ 1000න් වැඩි කරනවා. බෙදීම යට පැය තප්පර කරන්න 3600න් වැඩි කරනවා. සුළු වෙනවා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 54ට 18 ගොඩවල් 3ක් තියෙනවා. 36ට 18 ගොඩවල් 2ක් තියෙනවා. මේ දෙකට ආයි දෙකේ ගොඩවල් 2යි උඩ ඉන්න 10ට දෙකේ ගොඩවල් 5යි කියලා කැපෙනවා. අවසානයේ ඔක්කොම කැපිලා මෙන්න මේ 3යි මෙන්න මේ 5යි විතරක් වැඩි කරන්න ඉතුරු වෙනවා. 3 වරක් 5 වැඩි කරලා උත්තරේ දාන්න 3 වරක් 5 15යි. ඔන්න තප්පරයට මීටර 15යි කියලා උත්තරයක්. එහෙනම් පැයට කිලෝමීටර් 54ක වේගයෙන් යන වාහනයක් තප්පරයට මීටර 15ක වේගයෙන් තමයි ගමන් කිරීම සිද්ධ කරන්නේ. තවත් විදිහකට කිව්වොත් පැයට කිලෝමීටර් 54 තප්පරයට මීටර බවට පත් කරාම තප්පරයට මීටර 15යි කියලා මට ලැබෙනවා. right. ලියාගමු ওই ටික. ලියාගමු ওই ටික. ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේද කියන එකත් පොඩ්ඩක් chat box එකට දාගෙන යන්න තේරෙනව නේද කියන එක. පැහැදිලි කිරීම තේරෙනව නේද කරන දේ? එකක් කියන්න පුතේ මට.
තව ගණන් තියෙනවා තව ගණන්. ඔව් පුතේ දැන් අහලා තියෙන හින්දා දාන්නේ මේ එදත් මම කිව්වා පන්තියට සම්බන්ධ වෙන්න කැමති නම් මේ පන්තිය ඉවරනාට පස්සේ මේ නම්බරයට WhatsApp කරන්න. එදා මම හිතන්න කලින් දවසේ මේ නම්බරේ දුන්නා. ඉතින් නම් 250 371 මේ තියෙන්නේ. මේ WhatsApp නම්බරයට WhatsApp කරනවා ඔයාලගේ නමයි පන්තියයි ඇඩ්‍රස් එකයි. පන්තියේ ඉන්න ඔය අලුතින් ඉන්න අය අහලා තිබ්බා. ඔව් පුතේ බෝඩ් එකේ දාලා තියෙනවා නම්බර එක. WhatsApp නම්බර එක දාලා තියෙනවා. ඔබදී ගැටලුවක් නැහැ පොදුවේ හැමෝටම තමයි නම්බර එක තියෙන්නේ. ඒ WhatsApp නම්බරයට දාන්න කිසි ගැටලුවක් නැහැ. හරි අපි තව ගණන් හදමු ඕන බලන්න. ඔයාලට තනියෙන් හදන්නත් දෙනවා මට උත්තර ටික දාන්න. එම්ම නෙමෙයි මම තව දෙක තුනක් හදලා ඔයාලට පුරුදු වුණාම තව ගණන් ටිකක් දෙනවා. තනියෙන් හදලා උත්තරේ දාන්න. මට තේරුම් ගන්න පුළුවන් ඔයාලා හදනවද නැද්ද කියලා. අපි ගමු පැයට කිලෝමීටර් 72යි. පැයට කිලෝමීටර් 72 පරිවර්තනය කරමු තප්පරයට මීටර බවට. මම මේක මෙහෙම ලියනවා. 72යි කිලෝමීටර් පැයට. මෙහෙම ලියාගත්ත මේක වැරදි නේ. ඉතලාම ඔහම ලියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කිලෝමීටර් මීටර බවට පත් කරන්න උඩ 1000න් වැඩි කරනවා. පැය තප්පර කරන්න යට 3600න් බෙදනවා. දැන් සුළු කරලා උත්තරේ දාන්න. ඔන්න සුළු වෙන විදිය බලන්න. මේ බිංදු දෙකට උඩ බිංදු දෙක කැපෙනවා. 36ට 36 එකයි 72ට 36 ගොඩවල් 2යි කියලා කැපෙනවා. අවසානයේ මේ ඉතුරු වෙච්ච දෙක වැඩි වෙනවා මේ 10න්. දෙවරක් 10 කියන පුතේ 20යි කියලා එනවා. ඔන්න තියෙන උත්තරේ. එහෙනම් පැයට කිලෝමීටර් 72 තත්පරයට මීටර බවට පරිවර්තනය කරාම පුතේ කීයයි කියලා එනවාද උත්තරේ? තත්පරයට මීටර් 20යි කියලා මට ලැබෙනවා. තත්පරයට මීටර් 20යි කියලා ලැබෙනවා. අපි තව උදාහරණයක් ගමු. පැයට කිලෝමීටර 90ක වේගයෙන් යනවායි කියලා. පැයට කිලෝමීටර 90 පරිවර්තනය කරමු අපි තත්පරයට මීටර බවට පුතේ. පැයට කිලෝමීටර 90 තත්පරයට මීටර බවට පත් කරමු. ඔන්න
මම මේක මෙහෙම ලියනවා 90යි කිලෝමීටර් පැයකට right දැන් මම කිලෝමීටර් මීටර් කරන්න එපැයි එහෙනම් මොකද කරන්නේ උඩ 1000න් වැඩි කරනවා බෙදීම පැය තත්පර කරන්න යට 3600 වැඩි කරනවා right ඔන්න සුළු වෙනවා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා පුතේ 36 90 බෙදත හැකි 36ට පුතේ 18 ඒවා 2යි 90ට 18 ගුණවල් 5යි කියලා බෙදෙනවා 18න් බෙදන්න හරිද නමේ ගුණාකාර විතරද නෑ එහෙම නෑ එහෙම එකක් නෑ අනිත් ඒවා අරගෙන සංකීර්ණ ඒවා අරගෙන සුළු කරන්න ගියොත් ඔයාලට මේ තියරි පාඩක තේරෙන්නේ නෑ ඒකද මම මේ සුළු වෙලා ලස්සනට එනේ වෙන්නේ ඔයාලට විභාගෙට එන්නේ ගොඩක් දුරට ලස්සනට බෙදෙන ඒවා ටික විතරයි ඈ අනිත් උදාහරණයක දශම අරන් අරගත්තොත් එහෙම තවත් අන්තෝ ජටා බහි ජටා වෙනවා ඒක මම මේ සරල නෙමෙයි මේවා තමයි විභාගෙට එන්නේ මේ ටික ගුණාකාර ටික අරගෙන යන්නේ හොඳේ right දැන් ඊට පස්සේ ආයෙත් කැපෙනවා මේ දෙකට දෙකේ ගොඩවල් 1යි 10ට දෙකේ ගොඩවල් 5යි කියලා කැපෙනවා අවසානයේ ඔක්කොම කැපෙලා කියලා මේ 5 5යි වැඩි කරන්න විතරයි එන්නේ. 5 5 පුතේ 25යි කියලා උත්තර. එහෙනම් ඔන්න පැයට කිලෝමීටර 90 කියන වේගය පරිවර්තනය කරාම තත්පරයට මීටර බවට තත්පරයට මීටර 25යි කියලා පුතේ මට අගය ලැබෙනවා. ඊට පස්සේ ඔයාලා තනියෙන් හදන්න ඕනේ මෙන්න මේ ටික. පැයට කිලෝමීටර 108. ඊට පස්සේ පැයට කිලෝමීටර 18ක් දැම්මහම 126 හදන්න බලන්න මේ ටික තනියෙන් මේ දෙක ලියාගන්න. මට උත්තර ටික දාගෙන යන්න ඕනේ ඈ. බලමු කවුද හදන්නේ කියලා. හදන්න.
හරි අපි බලමු. මට උත්තරයක් දාලා තිබ්බා කීප දෙනෙක්. බලමුකෝ මෙන්න බලන්න. මේ 108 පරිවර්තනය කරගන්නවා අපි පැයට කිලෝමීටර් බවට, තප්පරයට මීටර බවට. මේක ඉස්සලා මෙහෙම ලියනවා. 108 පැය කිලෝමීටර් පැයට. හරිද? ඊළඟට මම මොකද කරන්නේ? කිලෝමීටර මීටර කරන 1000න් වැඩි කරනවා. එහෙනම් උඩ 1000න් වැඩි කරනවා. උඩ 1000න් වැඩි කරලා යට 3600න් බෙදනවා. සුළු කරනවා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. පුතේ 36ට 36 ගොඩවල් එකයි 108ට 36ව තුනක් තියෙනවා. අවසානයේ මේ තුන වැඩි වෙනවායි 10න් 3 වරක් 10 30යි. ඔන්න තියෙනවා. තප්පරයට මීටර 30යි කියලා එනවා. මම හිතනවා ගොඩක් අය හරි. රයිට් එහෙමයි. ඊළඟ මේක 126 අර විදිහටමයි. කිලෝමීටර් උඩින් ලිව්වා පැයට යටින් ලිව්වා. පැයට කිලෝමීටර 126. දැන් මොකද කරන්නේ? කිලෝමීටර් මීටර කරනවා උඩ 1000න් වැඩි කරලා ඊට පස්සේ පැය තප්පර කරන්න යට 3600න් බෙදනවා. තරොන්න සුළු වෙනවා. මේ බිංදු දෙකට උඩ බිංදු දෙක කැපෙනවා. මෙතන බෙදන්න පුළුවන් අපිට පුතේ 36ට 18 ඒවා 2යි 126ට 18 ඒවා තියෙනවා 18 ඒවා 5යි 6යි 7ක් 18 වරක් 40යි. දැන් 7 10න් වැඩි කරාම 70යි 70 බෙදන්න දෙකෙන් 35යි කියලා ලස්සනට උත්තරේ එනවා. එහෙනම් පැයට කිලෝමීටර් 126 තප්පරයට මීටර බවට පත් කරාම තප්පරයට මීටර 35යි කියලා උත්තරේ ලැබෙනවා. right ඊළඟ එක 144යි කිලෝමීටර් පැයට. එහෙනම් මම මොකද කරන්නේ? කිලෝමීටර් මීටර කරන්න උඩ 1000න් වැඩි කරනවා. පැය තප්පර කරන්න යට 3600න් බෙදනවා. සුළු වෙනවා මේ බිංදු දෙකට උඩ බිංදු දෙක කැපෙනවා පුතේ. 36ට 36 එකයි. මෙතනට 36ව තියෙනවා 4ක්. අවසානයේ මේ 4 වැඩි කරන්න 10න් 40යි ms විදින එක කියලා එනවා. ඔන්න තියෙනවා. පැහැදිලිද? මම හිතනවා ඒක තේරුම් ගත හැකි මට්ටමට තේරුම් ගත යුතු මට්ටමට පැහැදිලි කිරීම තියෙනවා කියලා. අඩුපාඩු තියෙනවා නම් පුතේ ඉක්මනින් බලලා හදාගන්න. ඔන්න ඔය විදිහටයි පැයට කිලෝමීටර වලින් දෙන ඒකකයක් තත්පරයට මීටර බවට අපි පරිවර්තනය කරන්නේ. ගොඩක් අය හරි උත්තරේ දාලා තියෙනවා. ඉක්මනට ලියා ගන්න. ඕක ඉතින් එහාට ගණන් ටික තියෙනවා.
ඉවරන ලියන්න ඉවරන කියන පුතේ. හොඳයි. දැන් අපි මේකෙන් විභාගෙට ගානක් එන මට්ටමට යක් කරමු. ඔන්න බලන්න දැන්. හොඳේ. සලාම් මේක හොඳටම පුළුවන් වෙන්න ඕනේ. මම ඒකනේ මම කිව්වේ පාඩමේ අවශ්‍ය පොයින්ට් එක මම ඔයාලට උගන්වනවා. මේ පොයින්ට් ටික මොනවද කියලා මතක තියාගෙන ඒ ටික ගොඩනගා ගත්තොත් විභාගෙට එන ගාන ගේමක්ම නැතුව කොට දා ගන්න පුළුවන්. අපි ලියමු මෙන්න මෙහෙම. පැයට කිලෝමීටර් 18ක වේගයෙන් ගමන් කරන කුරුල්ලෙක් පැයට කිලෝමීටර් 18ක වේගයෙන් පියඹන කුරුල්ලෙක් අපි එහෙම ලියමු. පැයට කිලෝමීටර් 18ක වේගයෙන් පියාඹා යන කුරුල්ලෙක් පැයට කිලෝමීටර් 18ක වේගයෙන් පියඹා යන කුරුල්ලෙක් පියඹා යන කුරුල්ලෙක් තත්පර 10කදී ගමන් කරන දුර සොයන්න. තත්පර 10කදී ගමන් කරන දුර සොයන්න. පැයට කිලෝමීටර් 18ක වේගයෙන් පියඹා යන කුරුල්ලෙක් තත්පර 10කදී ගමන් කරන දුර සොයන්න. පැයට කිලෝමීටර් 18ක වේගයෙන් පියඹා යන කුරුල්ලෙක් තත්පර 18කදී ගමන් කරන තත්පර 10කදී ගමන් කරන දුර සොයන්න. ඔන්න බලන්න. දැන් මේ කුරුල්ලා පියාගෙන යන්නේ පැයට කිලෝමීටර් 18ක වේගයෙන්. හරිද? ඔන්න කතන්දරේ බලා ගන්නකො. මේ වේගයෙන් තමයි මේ කුරුල්ලා පියාඹන්නේ. හැබැයි අපෙන් අහන්නේ මෙයා තත්පර 10කදී ගමන් කරන දුර. හැබැයි පුතේ ඒකක දීලා තියෙන්නේ පැයට කිලෝමීටර වලින් හින්දා තත්පර 10කදී ගමන් කරන දුර හොයන්න මේ ඒකකෙත් එක්ක පොඩි බාධාවක් තියෙනවා. ඇයි? දීලා තියෙන්නේ පැයට කිලෝමීටර වලින් අපේ ප්‍රශ්නය අහන්නේ තත්පර 10කදී යන දුර. ඒතර මේ දෙක අතර නොගැලපෙන්නක් තියෙනවනේ. ඔන්න ඔතනදී තමයි අපිට මේ ඉගෙන ගත්ත ඒකක පරිවර්තනය වැදගත් වෙන්නේ. මම පරිවර්තනය කරනවා පැයට කිලෝමීටර 18 තත්පරයට මීටර බවට ඉස්සෙල්ලා. එහම ලියුවා. පැයට කිලෝමීටර 18. ඊට පස්සේ මොකද කරන්නේ? කිලෝමීටර මීටර කරන්න උඩ 18න් වැඩි කරා. යට තත්පර කරන්න 3600න් බෙදුවා. සුළු වෙනවා. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපුණා. 18ට 1යි 36ට 18 ඒවා 2යි 10 මේ දෙකෙන් බෙදුවාම 5යි. මෙන්න තියෙනවා කුරුල්ලා පියාඹන වේගය තත්පරයට මීටර වලින්. කීයද පුතේ? තත්පරයට මීටර 5යි. දැන් ඉතින් නැතින් නේද? ඒ කියන්නේ මේ කුරුල්ලා එක තත්පරයට මීටර 5ක් යනවා. අපෙන් අහන්නේ තත්පර 10කදී යන දුර නේද? ඒතර තත්පරයට මීටර 5යි, තත්පර දෙකට 10යි, 15යි, 20යි, 25යි, 30යි, 35යි, 40යි, 45යි, 50යි. එහෙනම් තත්පර 10ට මෙයා කීයක් ගිහිලාද? මීටර 50ක් ගිහින්. දැන් ඕක ඇඟිලි නම කරන්න පුළුවන් විභාගෙට ආවා. නෑ. ඒකත් හදන විදිහක් තියෙනවා. ඔන්න බලන්න හදන විදිය. අපි දන්නවා වේගය මෙහෙම මේ සූත්‍රය අපි ඉගෙන ගත්තානේ. වේගය සමානයි දුර බෙදීම කාලය. මේක ලියනවා. හරිද? දැන් මේ තැන් වලට ආදේශ කරගන්න. වේගය කුරුල්ලගේ වේගය මේ තියෙන්නේ. තත්පරයට මීටර බවට පත් කරගත්තානේ. ලියාගන්න. වේගය තත්පරයට මීටර 5යි. සමානයි. දුර දන්නේ නැහැ. ඒක තමයි අපෙන් අහන්නේ. බෙදීම කාලය තත්පර 10යි. අපෙන් අහන්නේ තත්පරයට මීටර 5ක වේගයෙන් නම් මේ කුරුල්ලා පියාඹන්නේ. එයා තත්පර 10කදී ගමන් කරන දුර කීයද කියලා. මේ දුර තමයි දැන් හොයා ගන්න ඕනේ මේ සූත්‍රයට අදාළ. ඒතර දුර දන්නේ නැති ඉඳ x කියලා දාගත්තා. අනිත් තැන් වලට ආදේශ. දැන් x වෙන කරන්න තියෙනවා දන්නවනේ. බෙදීම 10 නැති කරන්නේ මේ පැත්ත 10න් වැඩි කරනවා. එහා පැත්ත 10න් වැඩි කරනවා. 10ට 10ක කැපිලා ගියා. ඔන්න x කියාගේ එනවා කෙලින්ම 5 10 50. හරිනේ කතාව. අපි අර ඇගිලි නමල ගත්ත උත්තරේ නේද මෙයා? ඔන්න තියෙනවා. එහෙනම් මේ කුරුල්ලා
තප්පර 10ක් තුල ගමන් කරන දුර මීටර් 50. මීටර් 50යි කියලා. ඔන්න ඔය වගේ ගණන් තමයි අපිට ලැබෙන්නේ. අන්න එතෙන්දී තමයි අපිට මේ දෙන ඒකකය මේ ඒකක බවට පරිවර්තනය කරගැනීමේ වැදගත්කම ගණන් වලට යෙදෙනවා. හදා ගන්න පළවෙනි ගණන් තව ඔය වගේ ගණන් කිහිපයක් අපි හදනවා. හදා ගන්න පළවෙනි ගණන්. හරිද පුතේ? right. අපි ඊළඟට තව එකක් ලියා ගන්න. ලියන්න පුතේ මෙන්න මෙහෙම. පැයට කිලෝමීටර් 36ක වේගයෙන් පැයට කිලෝමීටර් 36ක වේගයෙන් ගමන් කරන යතුරු පැදියක් පැයට කිලෝමීටර් 36ක වේගයෙන් ගමන් කරන යතුරු පැදියක් මීටර් 800ක් දිග මීටර් 800ක් දිග මීටර් 800ක් දිග පාලමක් පසු කර යාමට මීටර් 800ක් දිග පාලමක් පසු කර යාමට ගත කරන කාලය සොයන්න. මීටර් 800ක් දිග පාලමක් පසු කර යාමට ගත කරන කාලය සොයන්න. මීටර් 800ක් දිග පාලමක් පසු කර යාමට ගත කරන කාලය සොයන්න. ඔන්න තවත් අපුරු ගානක්. මෙහෙම ගන්නම් පාලමක් තියෙනවා මෙන්න. හරිද? බයිසිකල් එක මෙහෙම එනවා කියලා හිතනවා. මේ බයිසිකල් එක මම ලක්ෂයකින් ගන්නම් ඈ. මේ පාලම එන්න බයිසිකල් එක. මේ බයිසිකල් එක ගමන් කරනවා ඉදිරියට පැයට කිලෝමීටර් 36ක වේගයෙන්. හරිද? මේ බයිසිකල් යනවා ඉදිරියට මේ පැත්තට. මේ පාලමේ සමස්ත දිග මීටර් 800යි. අපෙන් අහනවා මේ බයිසිකලයට මේ පාලම පහු කරගෙන යන්න. ඒ කියන්නේ මේ මීටර් 800 ගමන් කරන්න ගතවන කාලය කීයද කියලා. පුතේ ඒකට උත්තරය දෙන්නත් ඒකක පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕනේ. ඇයි ඒ? මේකේ තියෙන්නේ පැයට කිලෝමීටර්. මේකේ දිග මීටර්. නොගැලපීමක් තියෙනවානේ. මොකද අපිට සිද්ධ වෙනවා පැයට කිලෝමීටර් මීටර් කරන්න. අපි ඉගෙන ගත්ත දැනුම පාවිච්චි කරලා. අපි කරමු ඉස්සල්ලාම. පැයට කිලෝමීටර් 36 නේ තියෙන්නේ.
අපි හරවමු ඒක තප්පරයට මීටර බවට. අපිට දැන් එක සිම්පල් කේස් එකක් අපි හරියට ඉගෙන ගත්තේ ඉඳලා. ඔන්න 36 කිලෝමීටර් පැයට. right. දැන් උඩ කිලෝමීටර් මම මීටර් කරන්න. මොකද කරන්නේ උඩ 1000 වැඩි කරනවා. එදීම පැය තප්පර කරන්නේ යට 3600න් බෙදනවා. උඩ 1000න් වැඩි කර 3600න් බෙදනවා. දැන් ඔන්න සුළු වෙනවා. මේ බිඳු දෙකට උඩ බිඳු දෙක කැපුණ පුතේ මේ 36ට 1යි උඩ 36ට 1යි කියලා කැපෙනවා. 1 වරක් 10 10යි. ඔන්න බයිසිකලයේ වේගය තප්පරයට මීටර කරාම තප්පරයට මීටර 10යි. දැන් බයිසිකලයේ වේගය තප්පරයට මීටර 10 10යි කියලා හොයාගත්තා. දැන් මෙයත් එක්ක මේක ගලපෙනවනේ. දැන් මේ මීටර 800 යන්න ගත වෙන කාලයනේ හොයන්න ඕනේ. දැන් ඒක හොයන්න අර සූත්‍රය පාවිච්චි කරනවා. මොකද සූත්‍රය? වේගය සමානයි දුර බෙදීම කාලය. දැන් මෙයා ගමන් කරලා තියෙන වේගය අපි දන්නවා 10යි. දුර යන්න ඕන දුර මීටර 800යි. ඒකට ගත වෙන කාලය තමයි අපි දන්නේ නැති. දැන් මෙතනට තමයි x අකුර දාන්නේ. දන්නේ නැති එකට x කියලා දාන්න. දැන් මොකද කරන්න ඕනේ x හොයන්න? x මේ පැත්තට ගෙනිහිල්ලා 10 එහා පැත්තට ගෙනියන්න. හරස් කුරුටි දාන්න. x මෙතනින් ගෙනිච්චාම ගෙනීම එහෙම නැත්නම් මෙහෙම ගමු. හරස් කුරුටි දාන්න. ගෙනීම x 10න් වැඩි කරන්න. එතකොට එනවා 10යි x සමානයි 800යි. පුතේ x හොයන්න 10 අයින් කරන්න මේ පැත්ත 10න් බෙදලා එහා පැත්ත 10න් බෙදන්න 10ට 10 කැපුණා ඔන්න පුතේ x යගේ එනවා එහෙනම් සමානයි 800 10න් බෙදුවාම 80 80 මොනවද තප්පර වලින් එන්නේ කාලයනේ හෙව්වේ තප්පර 80 එහෙනම් මේ පාලම පහු කරගෙන යන්න මේ බයිසිකලයට තප්පර 80ක් ගත වෙනවා තප්පර කියද්ද 80ක් ඒක පැය මිනිත්තු සහ තප්පර වලින් කිව්වොත් විනාඩියයි තප්පර 20ක් ගන්න මේ පාලම පහු කරගෙන යන්න විනාඩියයි තප්පර 20ක් තමයි විනාඩියක් කියන්නේ තප්පර 60කටනේ ඉතුරුයි තව 20ක් ඒකින්ද තමයි විනාඩියයි තප්පර 20යි කියන එක එහෙම නැත්නම් තප්පර වලින් විතරක් කියන්න පුළුවන් තප්පර 80ක් යනවායි ඔන්න තියෙනවා පුතේ ඒ ගානට උත්තර ගන්න විදිය රූපෙත් එක්කම ලියා ගන්න
හරි පුතේ අපි ඊළඟ ගානට යමු එහෙනම්. මොන අපේ ඊළඟ ගාන? ඒක ටිකක් වෙනස් විදිහේ ගානක්. අපි බලමු මේකත් හදන්න මේ විදිහටම. පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ගමන් කරන පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ගමන් කරන පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ගමන් කරන මීටර් 100ක් දිග දුම්රියක් මීටර් 100ක් දිග දුම්රියක් මීටර් 100ක් දිග දුම්රියක් මීටර් 100ක් දිග දුම්රියක් මීටර් 400ක් දිග මීටර් 400ක් දිග බිංගයක් පසු කර යාමට මීටර් 400ක් දිග බිංගයක් පසු කර යාමට ගත කරන කාලය සොයන්න මීටර් 400ක් දිග බිංගයක් පසු කර යාමට ගත කරන කාලය සොයන්න හොඳයි පුතේ මෙන්න කතන්දරය වෙනස් විදියක් හිතන්න තියෙන ගාන මෙන්න තියෙනවා හිතන්න මුරේ ෆීල් මෙන්න බිංගේ හරිද මේක තමයි බිංගේ මෙතන ඉඳලා මේ බිංගේ ගත්තාම මේ සම්පූර්ණ බිංගේ මීටර් 400ක් දිගයි මීටර් 400ක් දිගයි හරිද මේ තියෙන්නේ කෝච්චිය හරිද බලන් ඉන්න හොඳට බලන් ඉන්න ඈ ඉන්නේ කෝච්චිය සම්පූර්ණයෙන් මීටර් 100ක් දිගයි මෙයා මේ පැත්තට පැයට කිලෝමීටර් 72ක වේගයෙන් එනවා අපෙන් අහන්නේ මේ කෝච්චියට මේ බිංගය පහු කරගෙන යන්න ගත වෙන කාලය කීයද කියලා. හොඳට තේරුම් ගත යුතු මාතෘකාවක් මෙන්න මේ කතන්දරේ. පුතේ බිංගයේ කෝච්චිය පහු කරගෙන යනවා කියන එකේ අදහස මොකක්ද? අන්න ඒක ගැන චුට්ටක් අපි හොඳට හිතුවොත් එහෙම කෝච්චිය බිංගය පහු කරගෙන ගියා කියන එකේ අදහස හිතන්නකෝ මේ මගේ පෑන කෝච්චිය කියලා. ඔන්න දැන් මේ පෑන ඔන්න බිංගය ඇතුළට ගමන් කරනවා. හරිද? ඔන්න දැන් කෝච්චියේ බිංගේ ඇතුලේ පේනවද කෝච්චියේ බිංගේ ඇතුලේ දැන් කොල්ල කුරුට හූ කියනවා ඒ ඔක්කොම වෙනවා මොහොම වෙනවා දැන් මේ කෝච්චියේ ඔන්න ඉදිරි පස බිංගෙන් එළියට දානවා පේනවද දැන් කොඹ එළියේ කෝච්චිය අපි කියනවාද කෝච්චියේ බිංගේ පහු කරගෙන ගියා කියලා එහෙම කියන්නේ නැහැ මොකද කෝච්චියේ පස්ස ගාතේ මොකද වෙලා තියෙන්නේ බිංගේ ඇතුලේ අපි කියන්නේ උගේ පස්ස ගාතේ ඇතුලේ. ඒතර ඒකින්ද අපි කෝච්චිය පහු කරගෙන ගියා කියන්නේ නෑනේ පුතේ. පිල්ලක් එළියට දැම්ම පළියට පස්ස ගාතේ ඇතුලේ නම් අපි කියනවාද ඒක කෝච්චිය බිංගේ පහු කරන් කියලා නෑ. මේ කෝච්චිය බිංගේ පහු කරගෙන යනවා කියන එකේ අරමුණ මෙන්න මේ මට්ටමට කෝච්චිය එනවා. මෙන්න මේ පොසිෂන් එකට කෝච්චිය එන්න ඕනේ. දැන් බිංගේ කෝච්චිය පහු කරගෙන ගිහිල්ලා නේ. ඒ කියන්නේ කෝච්චියේ මේ අවසාන කොටස බිංගෙන් එළියට යන්න ඕන. එතකොට මම ඒ රූප රාමුවත් ඇඳුත් මෙතනම කෝච්චිය මෙන්න මේ පොසිෂන් එකේ ඉන්න ඕන. හරිද? ඔන්න දැන් තමයි අපි කියන්නේ කෝච්චිය බිංගේ පහු කරගෙන ගියා.
ඔය පොසිෂන් එකට ආවහම අපි කියනවා කෝච්චිය බිංගිය පහු කරගෙන ගිහිල්ලා කියලා. එතකොට මෙන්න මේ පොසිෂන් එකේ ඉඳලා මෙතන ඉඳලා මෙන්න මේ දක්වා කෝච්චිය ගමන් කරාම තමයි අපි කියන්නේ කෝච්චිය බිංගිය පහු කරගෙන ගියා කියලා. මෙන්න බලන්න මෙහෙම එනවා කුචු කුචු ගාතා කුචු කුචු හොතයි කියාගෙන ඇවිල්ලා බිංගිය ඇතුලේ ඉන්නේ දැන්. ඔන්න හොම්බ එළියට දානවා. ඔන්න පස්සත් එළියට දාගත්තා. හරිනේ. එහෙනම් මෙන්න මෙතනට ආවට පස්සේ තමයි අපි කියන්නේ කෝච්චිය බිංගිය පහු කරන් එළියට ගියා කියලා. එතකොට ඔන්න ඔය ටයිම් එකට මේ ඔන්න ඔය සිදුවීමට ගතවන කාලය කීයද කියලා අපෙන් අහන්නේ. තේරුණා නේද මොකක්ද අහන්නේ කියලා? මේ කෝච්චියට බිංගිය පහු කරගෙන යන්න ගත වෙන කාලය කීයද කියලා අපෙන් අහන්නේ. එතකොට කල්පනා කරලා බලන්න කෝච්චියට කොච්චර දුරක් මේකට යන්න තියෙනවද? ඒ කියන්නේ බිංගිය පහු කරගෙන යන්න නම් කෝච්චියට කොච්චර දුරක් යන්න තියෙනවද? මෙතන කෝච්චිය ලක්ෂයක් නෙමෙයි. අන්න එතනයි වැදගත්ම පොයින්ට් එක. කෝච්චියටත් යම් කිසි දිගක් තියෙනවා. අර බයික් එකේ උදාහරණයක් බයික් එක ලක්ෂයක් විදිහට සලකලා පාලමේ දිග විතරක් අරගෙන ගාන හදන්න පුළුවන්. හැබැයි මෙතන කෝච්චිය කියන්නේ ලක්ෂයක් නෙමෙයි. කෝච්චියටත් සැලකිය යුතු දිගක් තියෙනවා. කෝච්චිය කොච්චර දිගද? මීටර් 100ක් දිගයි. එතකොට කෝච්චියේ බිංගිය පහු කරගෙන ගියා කියන එකේ අදහස කෝච්චිය මෙන්න මේ පොසිෂන් එකේ ඉඳලා මෙතන ඉඳලා කෝච්චිය හොම්බ මෙන්න මේ දක්වාම යන්න ඕනේ. තේරෙනවද කියන්නේ? කෝච්චිය බිංගිය පහු කරගෙන යනවා කියන්නේ කෝච්චිය හොම්බ මෙතන තියෙන හොම්බ මෙන්න මෙතනට වෙන්න ඕනේ. එතකොට මේ කෝච්චියේ හොම්බවල් දෙක අතර පරතරය කීයද බලමුකෝ. මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට පාලමේ බිංගියේ දිග මීටර් 400යි. ඊට අමතරව මෙතන ඉඳලා මෙතනට කෝච්චියේ දිග මීටර් 100යි. එතකොට සමස්තයක් විදියට මේ කෝච්චිය බිංගිය පහු කරගෙන යන්න නම් කොච්චර දුරක් ගමන් කරන්න ඕනද? මෙතන ඉඳලා මෙතනට 400යි 100යි මීටර් 500ක දුරක් ගමන් කළ යුතුයි. ඔන්න ඔය තර්කය හරියට මුලට දා ගන්න ඕන. කෝච්චියක් නම් එයාට සැලකිය යුතු දිගක් තියෙනවා. එතකොට එයා පාලමක් පහු කරලා එයාගේ ඇගේ තියෙන පාර්ට් එකක් පහු කරන් එළියට යන්න ඕනේ. ඒ කියන්නේ කෝච්චියේ දිගත් එයා පහු කරන් එළියට යන්න ඕනේ. කෝච්චිය මීටර් 100ක් දිගයි, පාලම මීටර් 400ක් දිගයි. මේ බිංගිය මීටර් 400ක් දිගයි. ඔය මීටර් 400ක් එළියට පන්නලා එයාගේ ඇඟේ පාර්ට්ස් ටිකත් එළියට පන්න ගන්න ඕනේ. ඒ කියන්නේ කෝච්චියේ දිගත් එළියට පන්න ගන්න ඕනේ. සමස්තයක් විදිහට නම් කෝච්චිය බිංගිය මීටර් 400යි, එයාගේ දිග මීටර් 100යි. සමස්තයක් විදිහට මීටර් 500ක් ඈතට ගියාම තමයි කෝච්චිය බිංගිය පහු කරගෙන ගියා කියලා කියන්නේ. අන්නේ තර්කය උලට දාගන්න. දැන් මේ ඉගෙන ගත්තනේ පාඩ එක. දැන් ඉගෙන ගත්තනේ තර්කය. එහෙනම් මේ ගානක් ආයිත් આવොත් වරදින්නේ නැහැ. ඒකයි මම කියන්නේ. පළවෙනි පාර වරදින්න පුළුවන් දන්නේ නැති හින්දා. හැබැයි ඒක හරියට ඉගෙන ගත්තට පස්සේ දෙවෙනි පාර මේ කෝච්චි ප්‍රශ්නය ආව ගමන් දන්නවා සීන් කෝන් එක මොකක්ද. තේරුණානේ? right. එහෙනම් ගමන් කළ යුතු දුර දැන් අපි දන්නවා. මේ මොකද්ද මේ උමගේ දිග විතරක් නෙමෙයි. උමග විතරක් නෙමෙයි, බිංගිය විතරක් නෙමෙයි. බිංගිය මීටර 400ක් තමයි. හැබැයි බිංගිය විතරක් නෙමෙයි මෙයාගේ කෝච්චියේ දිගක් ගමන් කරගෙන ඕනේ. හින්දා කෝච්චිය සමස්තයක් විදියට මීටර් 500ක දුරක් යනවා. දැන් අපි හොයන්න ඕනේ එහෙනම් පැයට කිලෝමීටර් 72ක වේගයෙන් මේ කෝච්චියට මීටර් 500ක් දුර යන්න ගතවන කාලය කීයද කියලා. ඒකක දෙක ගැලපෙන්නේ නැහැ නේ. මෙතන මීටර තියෙන මෙතන කිලෝමීටර තියෙන. අනිවාර්යයෙන්ම ඒකක පරිවර්තනයකට යන්න ඕනේ. එහෙනම් අපි ඉස්සල්ලාම පැයට කිලෝමීටර් 72 පරිවර්තනය කරමු තප්පරයට මීටර බවට. හරිද? මම මේක ලියනවා මෙහෙම 72යි කිලෝමීටර් පැයට. හරිද? මම කිලෝමීටර මීටර කරන්න උඩ 1000න් වැඩි කරනවා. මම බෙදීම යට 3600න් බෙදනවා. සුළු වෙනවා මේ බිංදු දෙකට උඩ බිංදු දෙක කැපෙනවා. 36ට 36 2යි 72ට 36 2යි පුතේ. දෙක 10න් වැඩි කරාම 20යි. මෙන්න තියෙනවා පුතේ කෝච්චියේ වේගය තප්පරයට මීටර වලින්. ඔන්න කෝච්චිය තප්පරයට මීටර 20ක වේගකින් ගිහිලා තියෙන්නේ. එහෙනම් දැන් අපි හොයා ගන්න ඕනේ ඔය වේගෙන් මීටර 500ක් යන්න ගත වෙන කාලය කොච්චරද කියලා. දැන් අපි ගාව සූත්‍රය තියෙනවා. දැන් අපි දන්නවා. මොකද සූත්‍රය? වේගය සමානයි දුර බෙදීම කාලය. right. දැන් අපි ආදේශ කරමු වේගය අපි දැන්ටමත් දන්නවා 20යි. දුර ගමන් කරන්න ඕන දුර දැන් මම කියලා දුන්නා 500ක් යන්න ඕනේ කියලා මීටර. බෙදීම එකට ගත වෙන කාලය කීයද කියලා යහන්නේ. දන්නේ නැහැ x කියලා දාගන්න. පුතේ මම හරස් කුංචි දානවා දැන්. මේ 20 x කින් වැඩි කරාම 20යි x වෙනවා සමානයි 500ට. right. දැන්
x තනි කරගන්න 20 අයින් කරන්න මම මේ පැත්ත බෙදනවා පුතේ 20 එහෙනම් මම එහා පැත්තක් බෙදනවා 20 20ට 20 කැපෙනවා දැන් එනවා x සමානයි මේ බිඳුවට මේ බිඳුව ගියා 52කින් බෙදුවාම 25යි කියලා. ඔන්න තත්පර වලින් තමයි උත්තරේ එන්නේ ඈ. S අකුර මේ දාලා තියෙන්නේ. එහෙනම් මේ කෝච්චියට මේ බිංගය පහු කරගෙන එළියට යන්න ඒ කියන්නේ මීටර් 500ක දුරක් යන්න තත්පර 25ක් ගත වෙනවා. මෙන්න අපි හෙව්වා. කොච්චර වෙලාවක් යනද තත්පර 25ක කාලයක් ගත වෙනවා. පැහැදිලිද ඒ ගාන? right. රූප සටහනත් එක්කම මේ ටික ඇඳගන්න.
හරිද? right. හොඳයි. එතකොට මම දැනට මෙතනින් අපේ ශීඝ්‍රතාවය පාඩමේ පළවෙනි පියවර මතු සම්බන්ධ කරනවා. ඔයාලා දන්නවා අද හවසත් අපේ ගණන් පන්තියේ පැවැත්වෙනවා රාත්‍රී 7ට. මම මේකේ ඉදිරි ගණනය කිරීම ටික අද රාත්‍රී 7ට පැවැත්වෙන ගණිතය පන්තියේදී සාකච්ඡා කිරීම කරනවා. ඔයාලා දන්නවා. මම වැඩ කටයුත්තක් සිද්ධ කරන්නේ හැම පැත්තම හිතලා බලලා සියල්ල එකපාර ඔළුවට දානවට වඩා ක්‍රමානුකූලව ටික පැහැදිලි කිරීමත් එක්ක මේ ටික යනකොට පුතේ පාඩම අමතක නොවි කාන්ට ඔළුවට වට ගන්න පුළුවන්. ඔයාලා දන්නවා අපි සම්භාවිතාව කරේ එහෙමයි. වෙන වශයෙන් මේ කරුණු කාරණා ටික ඉගෙන ගත්තා. ඉතින් අපි හොඳට මේ පාඩම ඉගෙන ගත්තා. ශීඝ්‍රතාවයත් එහෙමයි. ප්‍රධාන ටික දැන් අපි අවසන් කරලායි තියෙන්නේ. ඒකක පරිවර්තනය කරලා මෙන්න මේ වගේ ගණන් තමයි පුතේ අපිට විභාගයේදී අනිවාර්යෙන්ම බලන්න දකින්න ලැබෙන්නේ. ඉතින් ඒකත් ඔන්න මම ක්‍රමානුකූලව හදන ආකාරය පැහැදිලි කිරීම කරා. මං හිතනවා කරපු සාකච්ඡා කරපු ගැටලු ටික ඔයාලට සාර්ථකව තේරුම් ගන්න ඇති කියලා. තේරුණාද නැද්ද කියන එකත් චුට්ටක් මට කමෙන්ට් එකකින් දාලා තියන්න. ඉතින් මම දැනට මෙතනින් අවසන් කරනවා. මම අද කරේ ඊයේ දවසේ අපිට කරන්න බැරි වෙච්ච කොටස. මම අද දවසේ සුපුරුදු පන්ති වල දන්නවා රාත්‍රී 4ට පැවැත්වෙනවා. ඒක ඇතුළතදී මේක ඉතුරු කටයුත්ත සිද්ධ කරන්න මතක් කරනවා. අලුතෙන් සම්බන්ධ වෙන්න කැමති අයට මම මෙතන WhatsApp නම්බර එක දාලා තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. පන්තියත් එක්ක එකතු වෙන්න පුළුවන්. කොහොමත් අද හවස පන්තියේ පොදුවේ හැමෝටම එන්න පුළුවන් විදිහට මම සකස් කරනවා. මොකද මේකේ දෙවෙනි අදියර අද රාත්‍රී 7ට පැවැත්වෙන හින්දා. එහෙනම් පුතේ අදට දැනට මෙතනින් නවතිමු. අපි රාත්‍රී 7ට එහෙනම් සම්බන්ධ වෙමු මේකේ අවසාන කොටසත් එක්ක. එහෙනම් හැමෝටම ආයුබෝවන් උසරණයි පරිස්සමින්